ජාතක මිහිර. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාට ගෞතම බුදු සසුන දායාද කළ පරම පූජනීය වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කළ උතුම් වූ ධර්මයේ මේ යුගයේ ඊටාම සරල භාෂාවෙන් පිරිසිදුව නිර්මලව අපිට කියලා දෙමින් දහමේ හැසිරෙන්නට උපකාර කරන කල්යාණ මිත්‍ර වූ ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ඔබ මම ලබාගත් මනුස්ස ජීවිතයේ සුන්දර කරන උතුම් ගුණධර්ම ඇති කරගන්න උපකාර කරන උදාර ධර්මයේ තමයි අපි මේ ශ්‍රවණය කරන්නේ. අපගේ මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුදු කෙනෙක් බවට පත්වීම පිණිස පුරුදු කරන ලද අසිරිමත් සුන්දර වූ ගුණධර්ම ගැන තමයි අපි පින්වත්නි මේ අසමින් සිටින්නේ. ඉතින් ඔබටත් මටත් ලැබිච්ච දුර්ලභ වාසනාවක් මේ උතුම් බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් වදාළ මේ ධර්මය අහන්න ලැබීම. පින්වත්නි, මේ ධර්මයට පුළුවන් මේ සත්‍යාව සැපයට පත් කරන්න. මේ ධර්මයට පුළුවන් පින්වත්නි අපේ ජීවිතයේ අපි මෙතෙක් කල් මහගෙදර කරගෙන ආපු සතර පායෙන් අපිව නිදහස් කරන්න, සුගතියේ අපිව උපද්දවන්න, ඒ වගේම සියලු සසර දුක් නැතිකොට අමා මහ නිවනට පමුණුවන්ට මේ ධර්මයට පුළුවන් පින්වත්නි. අසිරිමත් ධර්මයක්. රැකවරණයක් නැතුව, ආරක්ෂාවක් නැතුව සසරේ සැරිසරා යන සත්‍යයට ආරක්ෂාවක් රැකවරණයක් ලැබෙන්නේ මේ ධර්මයෙන් තමයි පින්වත්නි. අපි මොනතරම් රැකවල් දාගෙන හිටියත්, සමහරට අපේ ගෙවල් දොරවල් අපි යතුරු ඉබ්බ දාගෙන අපි ඉන්න වහගෙන, ගේට්ටු දාගෙන, ඒක පින්වත්නි මේ සාමාන්‍යයෙන් ඇඟට දෙන ආරක්ෂාවක්. මේ හිතට, මේ සසරේ අපි අරන් යන මේ හිතට රැකවරණේ ආරක්ෂාව දෙන්න බෑ වගේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් දෙවි කෙනෙක් ඇහුවා, ස්වාමීනි මේ සසරේ සත්‍ය අරගෙන යන්නේ කවුද? මේ හිත විසින් කිව්වා. මේ කර්ම පොදි ඔක්කොම මේ මනසේ නේද තියෙන්නේ, රැස් වෙන්නේ. ඒ කර්මානුරූප විඥානේ මැරෙනකොට පිටත් වෙලා යන්නේ. හිතේ තමයි මේව හටගන්නේ. මේ බාහිර ලෝකේ අපි ඔය ආරක්ෂාව කියලා අපි නොයෙක් දේවල් කරන්නේ. කෑම බීම කනවා. ඊට පස්සේ අපි දැන් නොයෙක් දැන් ලෙඩ රෝග හැදෙයි කියලා අපි දැන් මේ කාලේ ඔන්න බලන්න කොරෝනා වලට මුඛවාඩම් දානවා. අත් සෝදනවා. අපේ ගෙදරට හොරාතුරේ පණී කියලා ඔන්න ගේට්ටු දානවා, ලොක් කරනවා. මේ ආරක්ෂාව දෙන්න බෑ පින්වත්නි හිතට. සිතට දෙන ආරක්ෂාව තමයි සැබෑම ආරක්ෂාව, ධර්මීය ආරක්ෂාව. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කළ, ඒ ධර්මයෙන්ම උපන්
රහතන් වහන්සේ නමක්ගේ මුවින් දවසක් පිට වෙච්ච ලස්සන ගාතාවක්. ධම්මික රහතන් වහන්සේගේ තේර ගාතාවල තියෙන මේක. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී චත්තම් මහන්තං යතාවස්ස කාලේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. මොකද්ද ඒ ධර්මයේ විස්තර වෙන්නේ? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනාව රකින්න මේ ධර්මයට පුළුවන්. චත්තා මහන්තං යතා වස්ස කාලේ. කොය වගේද? ලොකු වැස්සක් වෙලාවක ලොකු කුඩයක් ඇතුළේ ඉන්නවා වගේ කියනවා. දැන් හොඳ ලොකු වැස්සක් එනවා. චූටි කුඩයක හිටියොත් තෙමෙන්නේ නැද්ද තමා? තෙමෙනවා. විශාල කුඩයක් ඇතුළේ හිටියොත් නොතෙමී ඉන්න පුළුවන්. ඒ වගේ කියනවා. රැකවරණේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. මේ ධර්මයේ හොඳට හැසිරුණොත් මේ බුදුරජාණන් වහන්සේ කියා දෙන විදිහට හැසිරුණොත් මේ ධර්මයේ ලැබෙන ආනිසංසය මේකයි. ඒ තමයි න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන කෙනා දුගතිය යන්නේ. බලන්න කොච්චර රැකවරණයක්ද? මැරෙන අය දුගතිය යන ලෝකේ පින්වත්නි. ලොකු ආරක්ෂාවල් දාගෙන ඉන්නවා මේ ජීවිතේ. හැබැයි මැරෙනකොට නිරේ. කෝ ආරක්ෂාව? දැක්කද? සැබෑම ආරක්ෂාව ධර්මයෙන් ලැබෙන්නේ. ඒකයි. ඒ නිසා මේ ධර්මයේ කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි පින්වත්. ඉතින් මේ තේරුම් ගන්න නුවණක් තිබිය යුතුමයි. නුවණැත්තෙක්මයි මේක අල්ලගන්නේ. ඒ නිසා ඔබට මොකද්ද නුවණක් තිබිලා ඔබට මට ටිකක් හරිනේ මේ වගේ ධර්මයක් අහන්න, මේ වගේ ධර්මයක් පුරුදු කරන්න ඕන කියලා හිතන්න, මේ වගේ ධර්මයක් ලෝකයට පතුරවන්න ඕන කියලා මුදල් වියදම් කරන්න. මේ ධර්ම දානමය දෙන පින්වතුන් දැන් තමන්ගේ ධනෙ වියදම් කරලා මේ පතුරවන්නේ ලෝකයට මේ ධර්මයේ. ඉතින් බලන්නකෝ එතකොට මේක වටිනා දෙයක් නෙමෙයි ඔබ අල්ලගෙන තියෙන්නේ. මේක දිගටම ඔබ පුරුදු කරගන්න දක්ෂ වුණොත් ඔබ රකින්නවාමයි මේ ධර්මයේ. ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. ධර්මයේ පිහිටවපු කෙනා කවදාවත් දුගතිය කියන්නේ නැහැ. එහෙනම් හැබැයි අධර්මයේ පිහිටියොත් කෙනෙක් දුගතිය කරා අරගෙන යනවා කියනවා. ධර්මයේ ස්වභාවය තමයි කියනවා සත්‍ය සුගතිය අරගෙන යෑම. නිවනට අරගෙන යෑම. අධර්මයෙන් කවදාවත් ඒක කරන්නේ නැහැ කියන අධර්මයෙන් සත්‍ය දුගතියටම අරගෙන යන්නේ කියනවා. ආන් ඒකයි පින්වත්. සඳුනා ගන්න මේක. ඒ ධර්මයේම පුරුදු කරන්න අපි ඒ නිසා පින්වත්නි මහන්සි වෙන්න ඕනේ. අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ ධර්මයේ පිහිටුවාගෙන කටයුතු කරන්න ලැබෙන එක තමයි පින්වත්නි වාසනාවන්තම දේ, වටිනාම දේ. අනිත් එකක්වත් අපිට පින්වත්නි අපි මේ සංසාරේ යන ගමනට පින්වත්නි අපිට උපකාර වෙන්නේ ධර්මයේම තමයි අපිට එකම ආරක්ෂකයා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හැම දෙයකම දැන් අපි ගත්තොත් භික්ෂුවක් හැටියටත්, ගිහියෙක් හැටියටත් මේ කාටත් ධර්මයේ කියන එක තියෙන්න ඕනේ. මොකද මේක පැවිදි කෙනෙක් අධර්මයේ පිළිහිලා හිටියොත් එයත් යන්නේ දුගතිය. ධර්මයේ පිළිහිට විතරයි සුගතිය යන්නේ. නිවනට යන්නේ. ගිහියටත් එහෙමයි. එතකොට මේක ගිහි පැවිදි වේශයෙන් යන්න බෑ. ධර්මයෙන් තමයි යන්න තියෙන්නේ. ගිහියා වුණත් පැවිද්දා වුණත් ධර්මයේ පිහිටලා නම් ඒ දෙන්නටම යන්න පුළුවන් සුගතිය. ඒ දෙන්නටම යන්න පුළුවන් නිවනට. ගිහියා වුණත් පැවිද්දා වුණත් පිහිටා සිටින්නේ අධර්මයේ නම් ඒ දෙන්නටම දුගතිය යන්න වෙනවා. එහෙම වෙලා නැද්ද? අතීතයේත් වෙලා තියෙනවා. අදත් වෙන්න පුළුවන්. අදත් වෙනවා. වෙන්න පුළුවන් නේ වෙනවා. අනාගතෙත් වෙනවා. ඒ ධර්මය අධර්මය දෙකේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අපිට පෙන්වලා දීලා තියෙන මේ ධර්මයේ අධර්මයේ. අධර්මයේ කියන්නේ පින්වත්නි අකුසල්. පව්. ධර්මයේ කියන්නේ කුසල් පින්. වෙන දෙයක් නෙවෙයි. ඉතින් අද අපි අහන්නේ අනේ ධාර්මික භවයේ අධාර්මික භවයේ වෙනස ගැන ලස්සන ජාතකයක්. බණ මේ ධර්මයෙන් ලැබෙන රැකවරණය මේ ජීවිතෙත් වටිනාකම තියෙනවා. ධර්මයේ පිහිටපු කෙනාට මේ ජීවිතේ සැප ලැබෙනවා, පරලොවත් සැප ලැබෙනවා. අධර්මයේ පිහිටපු කෙනාට මේ ජීවිතෙත් එයා හිතාන හිටියට
එයා අමාරු වැටෙනවා. පරලොවත් අමාරු වැටෙනවා. උඩින් පල්ලින් කරගෙන යනවා. නමුත් මේ ජීවිතෙත් පින්වත්නි ලොකු දුකක් එයාට එනවා. අධර්මය කියන්නේ එහෙම එකක්. මේ ජාතකයේ නම පින්වත්නි මච්චුද්දාන ජාතකේ. අධික මිලක් කිව් මාළු වගේ කතාව. පින්වත්නි සමහර අය ධාර්මික අයට කිසි බයක් නැතුව වංචා කරනවා. මුලාවේ දානවා, රවට්ටනවා, ගසා කනවා. ඔවුන්ගේ කටයුත්ත හැමදාම සාර්ථක වෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නවනේ එහෙමනේ. ධර්මයේ පුරුදු කරන අහිංසකව කටයුතු කරන අයට හරියට වංචා කරනවා මේ අධාර්මික අය. පව්කාරයෝ. හැබැයි දිගටම කරන්න බෑ ඒවා. මොකද එළි වෙනවා ඒක. මේ ධර්මයේ හැසිරෙන කෙනාගේ ස්වභාවය හැම වෙලෙම පින්වත් එයා සත්‍යේනේ පිහිටලා ඉන්නේ. ඒතර එයාට කරන වංචාව දිගටම කෙනෙකුට කරන්න බෑ. ටික දවසක් කරයි. ඇත්ත එළි වෙනවා. ඇයි ඇත්තක් තියෙනවා මේ සත්‍ය තුල පිහිටපු ඒ ධාර්මික කෙනාට. ඒතර ඒ ඇත්ත ඉදිරියේ මේ බොරුව එළි වෙනවා මොන විදියකට හරි. ඉතින් මේ කතාවත් එබඳු කතාවක්. මේක හරිය වටිනවා. මොකද අපිට දැන් මේ කාලේ ගත්තොත් සෑහෙන්න මේ සාමාන්‍ය දැන් ගිහි ගෙවල් වල කටයුතු කරන අය එහෙම ගොඩාක් මේ හරියට දුකටපත් වෙනවනේ මේ පෞකාරයන්ගේ මේ අධාර්මික පුද්ගලයන්ගේ මේ කටයුතු නිසා. යහපතේ හැසිරෙන අය හරියට පීඩාවට ලක් වෙනවා. දැන් අපිට එක එක වෙනම විස්තර අහන්න ලැබෙනවා සමහර අයගෙන්. ඉතින් ඒකට හොඳ ජාතකයක් මේක. ඒ නිසා තමන් අර යහපතේ පිහිටලා ධර්මයක පිහිටලා කටයුතු කරන යනකොට අපිට මේ කරදර වෙන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය අතාරින්න එපා පින්වත්නි. මේ ධර්මයෙන් ලැබෙන රැකවරණය බලන්න මේකේ විස්තර වෙනවා. ඉතින් මේ ජාතකයේ දේශනා කරන්න යෙදෙන දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේ බොහෝ කාලයක් සම්බුද්ධත්වයට ලබා වැඩ සිටි. මේ ගොඩාක් සූත්‍ර දේශනා මේ නවාංග සාසු ශාසනයේ දේශනා කළ ඊටාම සුන්දර වූ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් ඔය කාලේ මිත්‍ර වෙලෙන්දෝ දෙන්නෙක් කතා වෙලා දෙන්නාම සමාන ධනෙ යොදලා ඒ කියන්නේ භාණ්ඩ අරගෙන දෙන්නම සමාන විදිහට ධනෙ යොදවලා ඒ වෙලඳාමට භාණ්ඩ අරගෙන වෙලඳාමේ ගියා. මේ දෙන්නාගෙන් එක්කෙනෙක් උසස් කුලෙන් යුක්තයි. ඔන්න මේ දෙන්නාගේ වෙනසක් තියෙනවා. සමාන ධනෙ තමයි දැම්මේ මේ දෙන්නා. මේ වෙලඳාමට. හැබැයි මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. සාමාන්‍ය සමාජ මට්ටම අනුව එක්කෙනෙක් උසස් කුලෙන් යුක්තයි. අනෙක් කෙනා සාමාන්‍ය කෙනෙක්. බණ මේ කුල ભેදේ වුණත් මිනිස්යාව සුවපත් කරන්න උදව් වෙන්නේ නැහැ කියලා මේකෙන් පැහැදිලි වෙනවා. දැන් ඉහළ තැනක පහත් තැනක එහෙම උපදින දෙයක් තියෙනවා මේ ලෝකෙනේ. ධනවත් දුප්පත් උගත් නූගත් කුලවන්ත කුලහීන තියෙනවනේ එහෙම ભેදයක්. නම බලන්න මේ ભેදය තුල මේ ಗುಣධර්ම වල පින්වත්නි වෙනසක් වෙන්නේ නැහැ. ಗುಣධර්ම වෙනස් වෙන්නේ ධර්මයේ තුලින්. ධර්මයේ පිහිටප කෙනා කුලයෙන් අඩු වුණත් එයා තමයි පින්වත්නි උතුම් කෙනා වෙන්නේ. උසස් කුලෙන් කියලා කුලේ කාල් ගාගා පින්වත්නි ಗುಣධර්ම නැත්නම් එයා ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ වදාළන්නේ. බලන්න මේකේ හරි ලස්සන විස්තරයක්. හැබැයි පින්වත්නි මේ උසස් කුලයේ කෙනා හරි වංචනිකයි. අන්න බලන්න. අර සාමාන්‍ය කෙනා ධාර්මිකයි. එයා උසස් කුලේ නෙවෙයි. එයා ඊට වඩා පල්ලෙහා. හැබැයි එයා ධාර්මිකයි. ඒතර බලන්න මේ දෙන්න යහළුවෝ වුණාට දෙන්නගේ වෙනස්කමක් තියෙනවා. එක්කෙනෙක් උසස් කුලේ අනෙක් කෙනා සාමාන්‍ය කෙනෙක්. හැබැයි උසස් කුලයේ කෙනා වංචාකාරයෙක්. අනෙක් කෙනා හරි ධාර්මිකයි. එදා ඒ වෙළඳාමේ සෑහෙන ලාභයක් උපදවා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ දෙන්න ඒ භාණ්ඩ අරගෙන ගියේ ඒ වෙළඳාමේදී ලොකු ලාභයක් උපදවා ගන්න පුළුවන් වුණා. නමුත් අර කපටි වංචාකාරී වෙළෙන්දා අර උසස් කුලයේ කියලා ඉන්නේ වෙළෙන්දා උසස් කුලයේ වෙළෙන්දා මෙයා මොකද කළේ? ලාභේ නොබෙදා කල් දමදමා හිටියා. එතන මෙයා තමයි මුදල් ටික අරගෙන තින්නේ අර වෙළඳාමේ. මෙයා මේක බෙදන්නේ නැතුව කල් දමදමා හිටියා කියන්නේ මුදල් තියාගෙන.
අන්තිමේදී තමන්ගේ කුලයේ උසස් බවට ලාභයෙන් කොටසක් වෙන් කරගත්තා. ඒකල මොකද කළේ? තමන් උසස් කුලේ හින්දා ඒකට ලාභයෙන් කොටසක් වෙන් කරගත්තා. නමුත් දැන් සමාන විදිහට ධනෙ දැන් මේ සමාන විදිහට බෙදෙන්න ඕන ලාභයත්. මෙයා මොකද කරේ? යාගේ කුලයට වෙනම ගාණක් වැඩියෙන් තියාගත්තා. ඉතින් අර ධාර්මික වෙලෙන්දාට මේ වංචාව තේරුණා. ඊට පස්සේ මොකද කළේ? ඒ ධාර්මික වෙලෙන්දා මොහුට තර්ජනය කළා. තර්ජනය කළ බලහත්කාරයෙන්ම මොකද කළේ? දෙන්නාට සමසමව ලැබෙන විදිහට ඒ ලාභය බෙදාගත්තා කියනවා. ඒතර බලෙන් තමයි මේක ගත්තේ. අර උසස් කුලය කියලා හිතාගෙන හිටිය වංචාකාර වෙලෙන්දා බලන්න පින්වත්නි කරලා තියෙන වංචාව. දැක්කද? හැබැයි මෙයා ඒකට නිකන් හිටියේ නෑ. මෙයාත් කෑකෝ ගහලා සද්ද දාලා මොකද කළේ? ගානට සමසම මේ ධනිය බෙදාගත්තා කියනවා. බලෙන් බෙදව ගත්තේ. ඊට පස්සේ මේ සාධාරණ විදිහට කටයුතු කරපු ඒ වෙලෙන්දා නැවත වෙලඳාමේ ගිහිල්ලා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න කියා. ඒතකොට මෙයා එහෙනම් කවුද මේ සාධාරණ විදිහට කටයුතු කරන්නේ? ඇයි මේ? මෙයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා. බලන්නනේ. ඒතර බලන්න මේ බුදු කෙනෙක්ගේ ධර්මයෙන් මේ කරන දේ මිනිස්යාටනේ වෙනස බලන්නකෝ. ඒ ධර්මයක පිහිටපු කෙනා බලන්න අර ධර්මයක් නැතුව ඉන්නේ අර උසස් කුලේ හිටියත් වැඩක් නැහැ නේ. අද එහෙම ඉන්නවනේ නේ මිනිස්සු. කුලේ කාල් ගාගා ඉන්නව පේන්නද මාන්නක්කාරකම බලන්නකෝ. අපිත් හරියට ඔය දැකලා තියෙන පින්වත්නි. ඇති වැඩක් නැහැ. සමහර ඒවා දකින්නකොට හිතා ගන්න බෑ පින්වත්නි මේ ගොල්ලන්ගේ මේ මනස මොනතරම් නීචයිද කියලා. අපිට ඒ වගේව අපේ ජීවිතවල අත්දකින්න ලැබිලා තියෙනවා. බලන්නතර මෙයාගේ මේ සාධාරණ බව මේ ධාර්මික බව තියෙන්නේ කුමක් එක්කද? ධර්මයත් එක්කමයි. බලන්න එයාට ධර්මයේ ලැබිලා. එයා ඒ ධර්මයේ හිත පිහිටුවාගෙන. ඒතර මේකටත් වාසනාවක් තියෙන්න ඕනේ. ඒතර දැන් එයාත් දැන් බලන්නකො අර යාළුවත් එක්ක එකට හිටියට ඒ යාළුවට ඒ ධර්මයේ ලැබිලා නැහනේ. ඒකට වාසනාවක් තියෙන්න ඕනේ. ඒතර මෙයාට ධර්මයේ සමාහයට අහන්න ලැබෙන්නේ නැති. එයා ඒක ධර්මයේ අතහැරලා. එයා වංචාකාරීව කටයුතු කරනවා. ඊට පස්සේ ඉතින් මෙයා මේ වෙලඳාම ඉවරලා දැන් කොහොම හරි බලෙන් බෙදවගෙන අර ධනෙ බලෙන් ගත්තේ. දැන් අරයා කොහොමත් වෙනම වැඩිපුර ගන්න ගියානේ කුලේ වෙනුවෙන්. මෙයා කතා කරලා ගත්තා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා මෙයා පවසා සිටියා මේ විස්තරය සම්පූර්ණ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ජාතකයේ වදාලා. මච්චුද්දාන ජාතකය. ගෘහපතිය ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රජකම් කළා. ඔය කාලේ මහා බෝධිසත්වයෝ සාමාන්‍ය පවුලක ඉපදිලා තරණ වියට පත් වුණාට පස්සේ පවුල් ජීවිතයක් ගත කරන්න පටන් ගත්තා. ඔහුට බාල සහෝදරයෙකුත් ඉන්නවා. කලක් යද්දී ඔවුන්ගේ පියා කලුරිය කළා. ඒ කියන්නේ පියා මරණයට පත් වුණා. දවසක් මේ දෙන්නා තම පියාණන් සන්තකව තිබූ වෙළඳාම් කටයුතු දියුණු කරන්න ඕනෑ කියා එක් ගමකට ගිහින් කහවණු දහසක ධනයක් ලැබුවා. එතන මේ තාත්තා මොකද්ද කරලා තින්නේ මේ බෝධිසත්වයන් වහන්සේගේ වෙළඳාම් කටයුතු තම කරමින් ඉඳලා තියෙන්නේ. ඉතින් දැන් තාත්තත් මරණයට පත් වුණාට පස්සේ දැන් ඒ තාත්තා කරු වෙළඳාම් කටයුතු මේ අයියයි මල්ලි දෙන්න අපේ බෝධිසත්වයන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ සහෝදරයයි කරන්න පටන් ගත්තා. ඒ සඳහා වෙළඳාම් කටයුතු කරන්න ගිහිල්ලා එක්තරා ගමකට ගිහිල්ලා වෙළඳාම් කරලා කහවණු දහසක ධනයක් ලැබුවා. ඒ භාණ්ඩ විකුණලා. ඒ ධනයත් අරගෙන ආපසු එද්දී ගංගාවකින් එතෙර වෙන්න ආවා. ගන්තෙරකට. ඔරුව මෙතර එනතුරු ඔවුන් ගෙනා බත් මුලත් ලිහාගෙන අනුභව කළා. එතකොට දැන් ඔරුවක් තිබුණේ නැහැ. එතන එහා පැත්තේ ඔරු තිබුණේ. එහා පැත්තේ ඉඳලා මේ පැත්තට එනකන් දෙන්න අරගෙන ගියේ මේ බත් මුල් ඒ බත් මුලක් තිබිලා ඒ බත් මුල ලිහාගෙන දෙන්නම අනුභව කළා. බෝධිසත්වය තමන්ට වැඩිපුර තිබූ බත් ගංගාවේ මාළුන්ට දැම්මා. බෝධිසත්වය මොකද කරේ? තමන් ඒ කෑමට ගත්තේ බත් එකෙන් පොඩ්ඩක් ඉතුරු කරලා ඒ ඉතුරු කරපු හරිය අර ගංගාවේ මාළුන්ට දැම්මා.
මාළුන්ට ආහාර දීමෙන් ලත් පින නදී දේවතාවුන්ට අනුමෝදන් කළා. ඔන්න මේකේ තව ලස්සන විස්තරයක් එනවා මේ පින් අනුමෝදන් කිරීම ගැන. හරි සුන්දරයි. බලන්න අපේ මහා බෝධිසත්වයන් වහන්සේ මේ ධර්මයේ පුරුදු කරන ගමන බලන්න කොච්චර සුන්දරයිද කියලා. ඒකයි කිව්වේ මම මේවෙන් අපිට ගුණ ධර්ම ගැන අපේ ජීවිතයකට පින්වත්නි ගොඩාක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. අපිටත් මොවා පුරුදු කරගන්න. ගොඩක් උපකාරයි මේ ජාතක කතා. ඉතින් බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේ මේ පින බලන්න මේ අනුමෝදන් කරලා තියෙන විදිය නදී දේවතාවුන්ට අනුමෝදන් කළා. එතන මේ ගංගාවලටත් අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා පින්වත්නි. අපි දන්නවා මහා සාගරයට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඔය කියන්නේ සමුද්‍ර දේවතාවා කියලා එහෙම. ඒ සමුද්‍රයට අධිග්‍රහිත දෙවිවරුත් ඉන්නවා. ගංගාවලටත් අධිග්‍රහිත ඉන්නවා. ඉතින් මෙතන මේ ගංගාවට අධිග්‍රහිත දේවතාවුන්ට මේ පින අනුමෝදන් කළා. බලන්න එතකොට වෙලා තියෙන දේ නදියේ හිටිය දේවතාවෝ බෝසතුන් දුන් පිනෙන් වඩාත් යසසටපත් වුණා. සැපයටපත් වුණා. තවත් යසස වැඩි වුණා කියන මේ. බලන්න මේ පින අනුමෝදන් කළා එතකොට දෙවියා. බෝධිසත්වයෝ නදී වැල්ලේම උතුරු සලුව එලා ටික වේලාවක් හාන්සි වුණා. දැන් අර ඔරුව එනකන්. එහෙවම නිින්ද ගියා. ඉතින් බෝධිසත්වයන් අතර නිින්ද ගියා. පොඩ්ඩක්. ඔය අතරේ බාල සොයුරා මහා කපටි වැඩක් කළා. එතන දැන් බෝධිසත්වයන් හිතා වැඩි මහල් සොයුරා. බාල සොයුරා බෝධිසත්වයන් අතර නිින්ද ගිය වෙලාවේ මහා කපටි වැඩක් කළා. මොකද්ද කළේ? ඔහු බෝධිසත්වයන් වහන්සේට නොපෙනෙන්න කහවණු පොදියේ බරට ඒ විදිහටම ගල් කැටකොඩකුත් පොදියකට බැන්දා. දැන් බලන්න බෝධිසත්වයන් වහන්සේ පොඩ්ඩක් නිින්ද ගියා. පොඩි නිින්දක හිටියේ. ඒ වෙලාවේ මෙයා කරපු වැඩි බලන්නකො. දැන් බෝධිසත්වයන් වහන්සේගේ මල්ලි මේ සහෝදරයා. මොකද කළේ? අර කහවණු පොදිය තියෙනවනේ දැන්. රන් කහවණු දහසක. ඒ කහවණු පොදියේ බරටම ගල් කැට අරගෙන ඒ ගල් කැට වලින් පොදියක් බැන්දා කියනවා. ඒ දෙකම මොකද කළේ ඊට පස්සේ එක තැන තිබ්බා කියනවා. දැන් මේ රන් කහවණු පොදිය තිබ්බ තැනම තිබ්බා කියනවා. හැබැයි එතන පොදි දෙකක් දැන් තියෙනවා කියලා බෝධිසත්වයෝ දන්නේ නැහැ. ඉතින් අපේ බෝධිසත්වයන් වහන්සේ ඒ ගැන ලොකු අවධානයකින් හිටියේ නෑ. ඉතින් මෙතන දෙකක් තියෙනවා කියලා දන්නේ නැහැ. දැන් එක පොදියක් තියෙන කියලා දන්නවා. ඔරුව සේන්දුණා. දැන් ඔරුව ආවා මේ පැත්තට. දෙන්නාම ඔරුවට ගොඩ වුණා. බාල සොයුරා ඔරුව ගඟ මැදට යනකල් බලාගෙන සිටියා. අර දැන් බාල සොයුරා කපටි වැඩන්නේ දැන් අර කරයි. හොර වැඩක්. දැන් බෝධිසත්වයන් අතර නිින්ද ගිය වෙලාවේ. එයා ගඟ මැදට යනකම් බලා හිටිය ඔරුව. බලාගෙන ඉඳලා මොකද කළේ? හිමිහිට අර ගල් කැට පොදිය අතට අරගෙන ඔරුව ටිකක් පැද්දෙන්ට සලස්සලා වතුරට දැම්මා කියනවා. මෙයා කලබලයට වතුරට දමා තියෙන්නේ කහවණු පොදිය. ඒ දැන් දෙකම එක ළඟට තිබ්බේ. හදිසියෙට මොකද වුනේ? දැන් මෙයා මේක කහවණු පොදිය මේක ගල් කැට පොදිය කියලා සමහරට හිතාගෙන ඉඳදී. නමුත් හදිසියට මොකද උනේ? අර ගල් කැට පොදිය වෙනුවට මොකද්ද දැම්මේ? කහවණු පොදිය තමයි කියන වතුරට දැම්මේ. එතකොට දැන් බලන්න මෙයා මේක වැටුණා කියලා මෙයා දැන් අර කහවණු පොදිය තමන්ම ගන්න තමයි මේ වැඩේ කරේ. නමුත් දැන් මෙයා දන්නේ නැහැ ඒ වගේ. මෙයා හිතුවේ අර ගල් කැට පොදිය තමයි දැන් දැම්මේ වතුරට කියලා. බලන්න මේ කරලා තියෙන දේවල්. මේ වංචා කරන අයට බලන්න මේ හිතෙන දේවල් නේ. උපක්‍රම අදට නැද්ද එහෙම? නොඑක් දේවල් වලින් මිනිතුන්ට වංචා කරන්නේ නැද්ද? හැබැයි වංචාවෙන් Tamanටම පාඩු වෙන බව ඒ අය දන්නේ නැහැ පින්වත්නි. මේ ලෝකේ ධර්මයක් තියෙනවා. ධර්මේ නම් මැරිලා නැහැ හැබැයි. මතක තියාගන්න. ඔක්කොම හිතන්නේ ධර්මේ මැරිලා කියලානේ. කරන වංචාවට Tamanට වෙනවා විපාකේ. මේ බලන්න මේක වෙන දේ දැන්. නදී දේවතාව මේ දෙස බලා හිටියා. දැන් අර පින අනුමෝදන් කියලා යසටපත් වුණ අපි බෝධිසත්වයන් වහන්සේ දුන්නේ පිණින්. ඒ නදී දේවතාව මේක දිහා බලාන හිටියා. බලාන ඉඳලා මෙහෙම හිතුවා. ඕන් දැක්කද එතකොට එහෙනම් මේ මිනිසුන්ගේ කටයුතු දිහා පින්වත්නි නොපෙනෙන ලෝකයේ ඇහැ ගහගෙන ඉන්නවා. ඔන්න හොඳට මතක තියාගන්න මේක. එතකොට නරක වැඩ කරන කෙනාට ඒ නරකට කැමති අය උදව් කරાવી. නොපෙනෙන ලෝකේ ඉන්නවාමයි. ඒකනේ සමහර අයගේ නරක වැඩ කටයුතු නවත්තන්න බෑ පින් එක දිගට යනවා. ඇයි ඒවට එකතු වෙන නොපෙනෙන ලෝකෙත්. ඒතර හැම වෙලෙම බලාන ඉන්නේ මේ අපි කරන දේ තව නොපෙනෙන ලෝකේ. අපිට හිතන්නේ මේ මිනිස්සු විතරයි ඉන්නේ. හොර රහසි කරන්න දෙයක් නැහැ මේකේ. දැන් අපි කලින් ජාතකලා ඉගෙන ගත්තනේ අපි බෝධිසත්වයන් වහන්සේ අර හොරෙන් කරන්න මේ ලෝකේ දෙයක් නැහැ කියනවනේ.
දෙවිවරු හරි දකිනවා. කැලේකට ගියත් දෙවිවරු හරි දකිනවා කියනවා. දෙවිවරු ඊට පස්සේ නොපෙනෙන පහත් බලවේග නොයේක් දේවල් මේවා බලාගෙන ඉන්නේ මේ මිනිසුන්ගේ කටයුතු. ඉතින් ඒ దేవතාවා මෙහෙම හිතුවා. හරි මේ පුද්ගලයා කලේ කපටිකම. මේ පුද්ගලයා මේ කපටි මහා නරක වැඩක් කළේ. තමන්ගේම සහෝදරයාව වංචා කොට තනියම කහවණු දහස ගන්ටයි මේක කළේ. එතකොට කියන්න පුළුවන් නේද මේ ගංගාවේ මැද මෙහෙම වැටුණා. ඒ වැටුනි කහවණු පොදිය කියලා. මෙයාර කහවණු පොදිය ගන්න තමයි මේ වැඩේ කළේ. නමුත් උනේ වෙන දෙයක්. බලන්න වෙන දෙන්නේ මේ වංචා කරන්න යන අයට. ඉතින් මේක දැන් අර దేవතාව දැකලා ඔහොම හිතුවා. මේ කහවණු පොදිය ගන්න තමයි මේ වංචාව කළේ මේ තමන්ගේ සහෝදරයාට. නමුත් මේ దేవතාව හිතුවා නමුත් මේ අනිත් සහෝදරයා මට මේ පින් අනුමෝදන් කළේ. ඒ කියන්නේ අපි බෝධිසත්වයන් වහන්සේ. ඔහු වෙනිය මට පින් අනුමෝදන් කර මේ යහපත් ගුණධර්ම තියෙන මේ වැඩිමහල් සහෝදරයා වෙනිය මම මේ කහවණු පොදිය රැක ගන්න ඕනේ. ඒ වෙලාවේ කපටි සොයිරා මහා හඬින් කෑ ගහන්න පටන් ගත්තා. දැරක වැටුන වෙලාවේ. අනේ අයියන්ඩි අයියෝ අපි මහන්සියෙන් හොයාගත් කහවණු පොදිය ගඟ මැදට වැටුණා. මෙයාමයි දැන් දැම්මේ. දැන් මේ කපටිකමනි කරන්නේ. අනේ මන් දැන් මොකද්ද කරන්නේ කියලා ඇහුවා. දැන් බෝධිසත්වයන් වහන්සේට ඒ ගැන මුකුත් අවධානයක් නැහැ. ඒක ගෙදර ගිහිල්ලා ඒක බෙදාගෙන ගන්නවා කියලා හිතුවා. බලන්න දැන් මේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ නොවටිනා දේවල් මහා වටිනා දේවල් කියලා උඩ දාගෙන ඉඳලා නැහැ නේ. ඒ ජීවිතේ පවත්තන්න ඒක අවශ්‍යයි. නමුත් ඒක ගැන මහා ලොකුවට ඇල්ම බැල්ම දාගෙන පෙරේත වෙලා ඉඳලා නැහැ. බලන්නකෝ. දැන් අරයාගේ හිත බලන්න. අතන. දැන් බෝධිසත්වයන් වහන්සේ සුවසේ පොඩ්ඩක් නිදාගත්තා කෑම කාලා. මෙයා අර කහවණු පොදියේ තමන් අතර පත් කර ගන්න ගල් කැට පොදියක් හදලා අර නිින්ද ගියලා මහා වංචාකාරී වැඩක් නිකලේ. දෙවියා හිතුවා මම රැකලා දෙන්න ඕන අනික් කෙනා වෙන්නේ මට පින් අනුමෝදන් කරාට කියලා. ඒ වෙලාවේ දැන් මෙයා මේක දාලා කෑ ගහන්න ගත්තා. බෝධිසත්වයන් වහන්සේ මෙහෙම කිව්වා. බලන්න උන්වහන්සේගේ මේ කලබල නැති ගතියනේ. ඒකයි උන්වහන්සේ මේවට මුසපත් වෙලා මේ මුලා වෙලා ඉඳලා නැහැ කියලා හොඳට තේරෙනවා මේ ලාභ සත්කාර වලට. මේ ලාභ වලට උන්වහන්සේ ගුණයටමයි ධර්මයටමයි ආසා කරලා තියෙන කියලා මේ වගේ හොත්තට කැපිලා පේනවා පින්වත්නි. එහෙම කියවනකොට කියන බෝධිසත්වයන් වහන්සේ මෙහෙම. මොනවා කරන්නද? අපි හිතාමතා ගඟට වැට්ටුවා නොවේනි. බලන්න හිතන විදිහනේ. වෙන කෙනෙක් නම් කිය ඇයි ඔයා වට්ටාවේ ඇයි මේ අපිට තිබිලාවේ නැති කරගත්තේ කියලා බනිනවන්නේ. බලන්න උන්වහන්සේ උපේක්ෂාවෙන් බලන විදිහනේ. හරි මොනවා කරන්නද ඉතින් අපි හිතාමතා ගඟට වැට්ටුවා නෙවෙයිනේ. අපි ජීවත් වෙනකොට ඔහොම දේවල් වෙනවා. බලන්න ජීවිතය ගැන තියෙන තේරුම් ගැනීමනේ. කම්පා නොවන ගතිය බලන්නකො මේ අලාභේ ඉදිරියේ වුණත් නේ. දැන් අපි ඕක අත්හරිමු. අපි ඕක අත්හැලා දාමු දැන් ඔය වැටුණට කමක් නැහැ. ඕක ගැන හිතලා වැඩක් නැහැ කියා. ඔහු අස්වැසුවා. බලන්න. බලන්න අපේ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් ගුණ පින්වත්නි කොච්චර සුන්දරයිද නේ. දැන් සාමාන්‍ය ලෝකයේ වට මුසපත් වෙච්ච මිනිස්සු පින්වත්නි කඩාගෙන වැටෙනවනේ නේ. අයියෝ මේ මහන්සියෙන් හම්බ කරගෙන ආපු ධනෙට ඔයා මොකද කළේ කියලා ඔතන වෙනම රණ්ඩුවක් නේ. බලන්න උන්වහන්සේ නොඇලී ඉන්න විදිහනේ. හරි කමක් නැහැ. ඔය කොහොම තමයි ඔහොම දේවල් එනවා ජීවත් වෙනකොට කියලා. බලන්න මේ අර අලාභයේ එද්දි පින්වත්නි ඒ අලාභයේදී ගැටෙන්නේ. ලාභයට මුසපත් වෙලා නැති නිසායි. ඇයි එහි සැබෑ තතු දන්නා නිසා. බලන්න මේ සත්‍ය කියන දේ මේ ජීවිතේ තේරුම් ගත්ත කෙනාට මොනතරම් ලස්සනට ඉන්න පුළුවන්ද කියලානේ. නොගැටි නොඇලී බෝසත් කාලෙත් බලන්නකො මේ බුදුරජාණන් වහන්සේ මේ බෝසත් කාලේ කටයුතු කළ තියෙන විදිහනේ කොච්චර ලස්සනද. ඉතින් මේ වගේ මම කලිමුත් ඔබට කී මේ වගේ කෙනෙක් නම් සම්බුද්ධත්වයේ නොලබා තියෙන විදිහක් නෑ පින්වත්. එවම විශේෂ දේවල් සාමාන්‍ය ලෝකෙ මිනිසුන්ට අත්පත් කරගන්න බෑ මෙහෙම. වැටෙනවා. හඬා වැටෙනවා. ලාභේ ඉදිරියේ පෙරේත වෙලා යනවා, ඇලිලා යනවා. අලාභේ ඉදිරියේ හඬා වැටෙනවා. බලන්න ඒව නෑ බෝසත් කාලෙත්. ඉතින් මේක තමයි ಗುಣ පුරනවා කියන්නේ නේ. එතකොට දැන් ওই විදිහට අස්වැසුවා යා. අස්වැසන්න දෙයක් නෑ. දැන් මෙයා හොර වැඩන්නේ මේ කරන්නේ. නමුත් බෝධිසත්වයන් වහන්සේ අර කරුණ කිව්වා. එදා කපටි සොයිරා තමන්ගේ ගෙදරට ගිය ගමන් සතුටින් hina වෙවි. දැන් ගෙදරට ගිහලා සතුටින් hina වෙවි. තමන් යෙදු උපාය සාර්ථක වූ බව සිතලා කූල්මස් ඉති මොකද කළේ? පොදිය ලිහලා බැලුවා. බලනකොට මොනවද තියෙන්නේ? ගල් කැට. ඊට පස්සේ මෙයා අයියෝ එහෙනම් මං ගඟට දෑවේ කහවණු පොදියද?
කහවණු පොදියද දෙයියනේ කියා හඬ හඬා හදවත සෝකයෙන් වියලවාගෙන ඇඳට ගොහින් වකුටු වෙලා හූල්ලමින් හිටියා කියනවා. ඔන්න බලන්න වෙච්ච දේ දැක්කද? වංචා කරන්න ගියාම දැක්කද Tamanට වෙන විදිහේ. ඔය අතරේ දේවතාවා එතන දැන් අර දේවතාව හිතුවන්න මං උදව් කරන්න ඕනේ කියලා මේ මට පින් අනුමෝදන් කරපාර සාධාරණ මේ අර සහෝදරයාට ධර්මානුකූල සහෝදරයට අපේ බෝධිසත්වයන් වහන්සේට. ඉතින් ඒ විදිහට හිතලා මොකද කළේ? ඒ දේවතාවා අර පොදිය විශාල මාළුවෙකුට ගිලින්ට සැලැස්සුවා කියනවා. දැන් මම දෙවිවරුන්ට කරන්න පුළුවන් දේවල් නේ. මාළු අල්ලන මිනිස්සු ගඟේ දැල් එළුවා. එදා ඒ විශාල මාළුවා අනිත් මාළුන් සමග දැලට කොටු වුණා. ඒ මාළු වෙලෙන්දෝ මාළුත් අරගෙන විකුණන්ට නගරෙට ගියා. මිනිස්සු මාළුන්ගේ මිල ඇහුවා. මේ විශාල මාළුවා කීයක් වෙනවාද? එතර මේගොල්ලොන්ගෙන් කියවෙනවා මොකද්ද? මේකා කහවණු දහසකුත් හත්මස්සකට දෙනවා. මොකෝ ගන්නවාද? බලන්න එතකොට දැන් අපිට හිතා ගන්න බෑ. එතකොට දැන් පින්වත්නි මේ මිනිස්යන් හසුරවන්න පුළුවන් මේ දෙවියන්ට. නොපෙනෙන ලෝකෙට. දැන් මෙතන මෙයා මේ මාළුවගේ ගාන කියනකොට මේ කහවණු දහසකුත් දාලා කියන්නේ. කහවණු දහසකුත් හත්මස්සක් වෙනවා කියනවා. ගන්නවද කියලා අහනවා. ඊට පස්සේ කියන හා වෙලෙන්දනි තමුසලාට පිස්සුද? මාළුවෙක් කොහමද කහවණු දහසක් වටින්නේ? මෙහෙම වටිනා මාළුවෙක් අපි දැක්කාමයි හි කියමින් මිනිස්සු වුන්ට ඔච්චම් කළා කියනවා. එතන මේකෙන් අපිට තේරෙන්නේ පින්වන්දි එහෙනම් මිනිස්යන්ගේ වචන වලින් පිට කරන්න පුළුවන් නොපෙනෙන ලෝකෙට නොඑක් දේවල්. දැන් පින්වන්දි මෙතන දැන් අර දෙවියා තමයි මේ වැඩේ කරන්න ඇත්තේ. පැහැදිලිවම. මේ විදිහට කියවෙන්නේ ඒකයි මේ. නැත්තම් විදිහක් නැහැනේ නේ. ඒ ගානකට කවදාවත් මාළු විකුණන්නේ නැහැ. මාළු වෙලෙන්දෝ මාළුත් අරගෙන බෝධිසත්වයන්ගේ දොරකරටත් ආවා. ඒක දැන් අර වෙන කෙනෙකුට මේ මාළුව ගන්න විදිහ නැහැ. ගාන වැඩිනේ. හිතා ගන්න බැරි ගානක් කියවෙන්නේ මේ. බෝධිසත්වයන්ගේ දොරකරටත් ආවා දැන්. ඔහොම යද්දි. අනේ මේ මාළුව ඔබ ගන්නට සතුටුද? කියලා අපේ බෝධිසත්වයන් වහන්සේගෙන් ඇහුවා දැන් ගේ ළඟට ගිහින්. මේකා කීයක් වෙනවාද කියලා ඇහුවා. බලන්න පුදුමේ කියන එතනින් උත්තරයක් එනවා මෙයාගෙන් අර වෙලෙන්දාගෙන්. සත්මස්සක් දීලා ගන්නට. මේක සත්මස්සක් දෙන්න කිව්වා මේකට. දැන් වඩා 1000යින් වුණා. දැක්කද වැඩි? බලන්න මේ දෙවියන්ගේ උපකාර කියනවා පින්වත්නි. ඇයි සත්මස්සක් දීලා අනිත් අය මේ තරම් ලාභෙට මේ මාළුවා නොගන්නේ? ඊට පස්සේ බෝධිසත්වයන් අහනවා. බෝධිසත්වයන් වහන්සේ අහනවා ඇයි සත්මස්සක් දීලා අනිත් අය මේ තරම් ලාභෙට මේ මාළුවා ගත්තේ නැත්තේ ගන්න නැත්තේ කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා මේ වෙලෙන්ද අනේ මිත්‍රයා අපි අනිත් අයට කීවේ කහවණු දහසකුත් සත්මස්සක් කියලායි. අපි මේ ඔහෙට විතරයි මේ ගානට දෙන්නේ. බලන්න පුදුමි කියන්නේ නේ. මොකක් හරි තුන මේකේ දෙයක් තියෙනව නේද? බලන්නේ උරුමකම් කියන කෙනාට වෙනවනේ මේක. පුදුම හිතෙනවා. මම කොහොම වෙනවද කියලා ඒකයි මම කියේ මෙතන අනිවාර්යෙන් අර දෙවියන්ගේ සම්බන්ධයක් තියෙන්න ඕනේ පින්වත්නි. දැන් දෙවියන් මේ විදිහට මාළුවටත් අර ගිරින්ද සලස්සලා මේ වැඩේ කරේ. ඉතින් ඔහු ඒ මාළුවා අරගෙන බිරිඳට දුන්නා. අපේ බෝධිසත්වයන් වහන්සේ මාළුවා අරගෙන බිරිඳට දුන්නා. දැන් සත්මස්සක් දීලා. බිරිඳ මාළුවා කපා බලද්දී රන් කහවණු දහසක පොදිය හම්බ වුණා. දැන් මැරිච්ච මාළුවානේ කපලා බලද්දී අර රන් කහවණු දහසේ පොදිය හම්බ වුණා. ඒක අරගෙන ගිහින් බෝධිසත්වයන්ට පෙන්නුවා. ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා එහෙනම් මේක හැබෑටම අපසතු දෙයක්. ඒකයි මාළු වෙලෙන්දෝ අනිත් අයට කහවණු දහසකුත් සත්මස්සක් කියා කීවේ. එතකොට අනිත් අයට විකුණද්දී ඔවුන්ගෙන් කහවණු දහසකුත් සත්මස්සක් ගන්නවා. එහෙනම් මේ කහවණු දහස මට අයිති එකක් නිසයි මගෙන් සත්මස්සක් විතරක් අරගෙන මාළුවා මට දුන්නේ. අන්න බලන්න හිතෙන විදිහ. මේක මහා පුදුම සහගත දෙයක් නොවෑ කියා මේ ගාථාවේ මොහොතේ අපේ බෝධිසත්වයන් වහන්සේ පැවසුවා කියනවා. කහවණු දහසකටත් වැඩි මිලකට විකුණන්ට ඇහැකි මාළුව ලොව ඇද්ද කියා
පුදුම වෙලා ඉන්නේ මා ළඟ තිබුණේ හැබෑට මේ සත්මස්සක් විතරයි ඒකට නොවැ මේ මාළුවා මාත් මිලට ගත්තේ බලන්න පින්වත්නි අනේ මේ පින්වන්තයන්ට පින්වන්ති මේ ඒ ළඟට ගෙනල්ලා දෙන විදිහනේ දැන් අරයා බලන්නකො කහවණු දහසම ගන්න හොර වංචාවක් කළා හැබැයි එයාට ඒ වංචාවෙන් තමන්ගේ අතින්ම අහිමි වුණානේ දැන් බලන්න මේ සාධාරණව ධර්මයේ පිහිටලා ඒ කටයුතු කරන අපේ බෝධිසත්වයන් වහන්සේ ළඟටම ගෙනල්ලා දෙනවා බලන්නකො පුදුම කියන්නේ කියනවා කහවණු දහසකටත් වැඩි මිලකට විකුණන්න පුළුවන් මාළුව ලෝ කොහෙද ඉන්නේ කියලා පුදුම වෙලා ඉන්නේ. ඇත්තට මේ මාළුවට එහෙම ගාණක් කියන්න බෑ. නමුත් අර වෙලෙන්දන්ගෙන් කියවුනේ අනිත් අය ඔක්කොටම කහවණු දහසකුත් සත්මන්සක් කියලායි. ඒතර කවුරු ගන්න නෑනේ මේක. ඒකයි මං කිව්වේ ඔබට මේකේ අනිවාර්යයෙන් මොකක් හරි අර දෙවියන්ගේ සම්බන්ධ වීමක් තියෙනවා. ඒ දෙවියා උදව් කරන්න ඕන කියලා හිතුවේ. ඒකයි මේ අර අයගෙන් කියවෙන්නේ. එහෙම පින්වත්නි දැන් අපිට මතකයි අපේ බෝධිසත්වයන් වහන්සේ ඔබ දන්නව පාරමී පුරනකොට පාරමී පුරන්න කලින් ඔය අම්මා කරපිට තියාන පීනනකොට අර බ්‍රහ්මරාජයෙක් දැක්කා කියනවනේ මේ විස්මිත වීරිය කරන උත්තමයා. ඊට පස්සේනේ සම්බුද්ධත්වයට ගැන හිත හිතා ඉඳලා තියෙන බ්‍රහ්මරාජයා. ඒ බ්‍රහ්මරාජයා කියන අපේ බෝධිසත්වයන් හිතට දැම්මේ සම්බුද්ධත්වයේ පතන්න ඕනි කියලා. හිතෙනවා ඊට පස්සේ. ඒ වගේ මේ නොපෙනෙන ලෝකෙට පුළුවන් මිනිසුන්ගේ හිතේට එක එක අදහස් දාලා ඒවා වචන වලින් පිට කරන්න. ඉතින් ඒ වගේ දෙයක් පින්වත්නි මෙතන වෙලා තියෙන්නේ මේ. ඒක නැත්තම් වෙන්න බෑනේ මෙහෙම දෙයක් නේ. ඉතින් කියනවා මේ වගේ මාළුව කොහෙද ඉන්නේ කියලා පුදුම වෙලා ඉන්නේ ඔක්කොම. නමුත් මා ළඟ තිබුණේ හැබෑටම සත්මස්සක් විතරයි. ඉතින් ඒකට තමයි මම මේ මාළුව මිලට ගත්තේ. අනික කාටවත් දෙන්න දුන්නේ නැහැ ඒ ගානට. ඔක්කොටම දහසකුත් සත්මස්සක් කියලා කිව්වේ. බලන්න උරුම කෙනාට ගානට එතෙන්ද ඒක ලබා දෙනවා ළඟටම ඇවිල්ලා. දැක්කද? ඒකයි කියන්නේ ධර්මයේ හැසිරෙන්න පින්වත්නි දුවන්න ඕනේ නැහැ. බලාත්කාරයෙන් ගන්න ඕනේ නැහැ. පින් තියෙන අයට ළඟට කඩාගෙන වැටෙනවා. අපි කලින්ම දැන් ජාතක ඉගෙන ගත්තේ. අර සිරි ජාතක ඉගෙන ගත්තේනේ. පින කියන එක කාටවත් ගන්න බෑ. Taman පිනක් රැස් කළොත් Taman ළඟට එනවා ඒ පින. ඒ පිනෙන් ලැබෙන්න ඕන දේ Tamanගේ ළඟට ලැබෙනවා. දුක් විඳින්න දෙයක් නැහැ. වෙහෙසෙන්න දෙයක් නැහැ. බලන්නනේ. වංචා කරන කෙනාට තමන්ගේ අතින්ම ඒ තමන්ගේ දේවල් අහිමිලා යනවා. එහෙම නුනේ අනික් කෙනාට. මෙහෙම කියා බෝධිසත්වයෝ කල්පනා කරන්න පටන් ගත්තා. ඒ මොහොතේම නදී දේවතාව ආකාශයේ පේන්න දිස්සුණා. දැන් මෙහෙම වෙන්නේ කොහොමද කියලා හිතනකොට ඔන්න අර දේවතාව ආකාශයේ පෙනී හිටියා. කිව්වා මෙහෙම. ඒ දේවතාව. නදී දේවතාව. පින්වත මන් තමයි නදී දේවතාව. දවසක් ඔබ ආහාර අනුභව කොට ඉතිරි ආහාර නදියේ මාළුන්ට බොජුනට දුන්නා. මාළුන්ට කණ්ඩ දුන්නා. එයින්ලත් පින මට අනුමෝදන් කළා. ඒ නිසයි මං ඔබ සන්තක ධනෙ රැකදෙන්න ඕනෑ කියා කල්පනා කළේ. මෙසේ පැවසූ දේවතාව මේ ගාථාව පැවසුවා. ඒ වෙලාවේ දේවතාව මේ ගාථාව පැවසුවා. නදියේ සිටින මාළු රැළට මෙත් සිතින් බොජුන් පුදා එයින් ලැබුණු පින ඔබ මට අනුමෝදන් කෙරුවේ. ඔබ මට දුන්නේ පින ගැන සතුටු සිතින් සිහි කරමින් ඔබට උරුම ධනය සුරැක දෙන්නටමයි සිතුවේ. ඕන් ඔය කතාව කිව්වා. ඒ විස්තරේ නදී හිටින මාළු රැළට මෙත් සිතින් බොජුන් පුදලා ඔබ ඒ පින මට අනුමෝදන් කළා. ඕම් බාන පින් අනුමෝදන් කරන එකේ වටිනාකම එහෙනම්. ඔබ මට දුන්නේ පින ගැන සතුටු සිතින් සිහි කරමින් ඔබට උරුම ධනෙ සුරැක දෙන්න තමයි හිතුවේ. බලන්න. මම හිතුවා ඔබට ධනෙ මං ආරක්ෂා කරලා දෙන්න ඕනේ කියලා. බලන්න එහෙනම් අපි නම් සිහි කර කර දෙවියන්ට පින් අනුමෝදන් කරන එක කොච්චර වටින දෙයක්ද? අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපි ලස්සනට මේවට අපිට පින්වත්නි යොමු කළා. ඒ නිසා කරන්න ඕනේ මේ පින් අනුමෝදන් කියලා අපි. ඒකාන්තයෙන් මේ සත්පුරුෂ ලෝකයේ දෙවිවරු පහදිනවා මේකට. උපකාර අපිට ලැබෙනවාමයි. නිසා පින් අනුමෝදන් කිරීම වටිනා දෙයක් මේකෙන් ගන්න තියෙන තව කරුණක්.
කියනවා ඒ දේවතාව මේ ගාතාව කියලා එදා ඔබේ කපටි සහෝදරයා ගඟ මැදදී කහවණු පොදිය ගඟෙන් වැටුණා කියා හඬා වැටුණු හැටි ඔබට මතකද? ඔහුගේ අතින් වැටුණා නොවේ කියනවා ඒක. ඔහු ගඟට දැම්මා. ඔහු කලින්ම ඔය කහවණු පොදිය වගේම ගල් කැට පොදියක සූදානම් කරගෙන හිටියේ. ගල් කැට පොදිය ගඟට දමා කහවණු පොදිය ගඟේ වැටුණු බව පවසා ඔබට වංචා කොට කහවණු දහසම තමා සතු කරගන්නටයි ඔහු මාන බැලී. ඔහුගේ උපාය වැරදුනා. ගල් කැට පොදියයි සිතා ඔහු ගඟට දැම්මේ කහවණු පොදියයි. අන්න දැන් ඔහු ඇඳේ වකුටු වෙලා හූල්ලා ඉන්නවා. ඒ නිසා ඔබගේ සොයුරු සොරාට කහවණු නොදී සියල්ල ඔබ ගන්ට කියා මේ තුන්වෙනි ගාථාව පැවසුවා කියනවා. දේවතාවා. පිරිහි ගිය සිතුවිලි ඇති සොර සිත් නැති නපුරු කෙනා එලොව මෙලොව දෙකේදීම නොමැත දියුණු වන්නේ යම් සොයුරෙක් තම පියාට සතුව තිබුණ ධනයද ලැබ එයටද වංචා කරමින් පවුමය කරගන්නේ දෙවියෝ ඔහු සතු දෙය නැත කිසිදා සුරකින්නේ නැත ඔහු හට දෙවිවරු ලොව කිසිදා පුද දෙන්නේ. ලස්සන ගාතාවක් පින්වත්නි. කියනවා පිරිහි ගිය සිතුවිලි ඇති සොරසිත ඇති නපුරු කෙනා. කියන්නේ පිරිහි ගියපු සිතුවිලි ඇති වංචාකාරී අදහස් වලින් යුක්තව හොර හිතකින් යුතු නපුරු කෙනා එලෝ මෙලෝ දෙකේදීම දියුණු වෙන්නේ නැහැ කියනවා. එලෝ මෙලෝ දෙකේදීම පෙරදීම කියන තියෙන දියුණුවක් නැහැ කියනවා. යම් සොයුරෙක් තම පියාට සතුව තිබුණ ධනයද ලැබ එයටද වංචා කරමින් පවුමය කරගන්නේ. ඉතින් යම් කිසි සොයුරෙක් තමන්ගේ පියාට තිබෙ ධනය ලැබලා ධනය ලබාගෙන දැන් ඒකටනේ මේ වංචා කළේ. ඒට වංචා කරමින් පවුම කිනෝ කරගන්නේ. ඉතින් අර බණ අනිත් සහෝදරය පවුනි කරගත්තේ නේ. ඒක කියනවා. දෙවියෝ ඔහු සතු දේ කවදාවත් සුරකින්නේ නැහැ කියනවා. දෙවියෝ ඔහු සතු දේවල් සුරකින්නේ නැහැ කියනවා. නැත ඔහුට දෙවිවරු ලෝ කිසිදා පුද දෙන්නේ. දෙවිවරු ඔහුට නම් කවදාවත් පුද සත්කාර කරන්නේ නැහැ කියන. දැන් බලන්න මේ දෙවියා කාටද උදව් කළේ? ඒ හොර කෙනාට දුන්නේ අරන් ගිහලා අරගෙන. නෑ නේද? අර යහපත් අපේ බෝධිසත්වයන් වහන්සේට නේද ගෙනලා දුන්නේ කහවණු පොදිය. දැක්කද එහෙනම්? එහෙනම් පින්වත්නි මේ දෙවියෝ උපකාර කරනවා කියන එක මේ යහපත් ගුණධර්ම ඇති අයට කරන එකක්. මොකද දෙවියෝ කියන්නේ සත්පුරුෂ අය. ඒතර සත්පුරුෂ ගුණ පුරුදු කරන අයට තමයි සත්පුරුෂ දෙවිවරු උදව් කරන්නේ. මේ පෞකාරයන්ට මේ වංචාකාරයන්ට උදව් කරන්නේ නැහැ. අපිට දෙවියනේ පිහිට වෙන්න කිව්වට. අමනුෂ්‍ය බාලය නම් උදව් කරයි නේ. ළඟේ ලෝක වලට තමයි යන්න තියෙන්නේ ඊට පස්සේ. උතුම් කෙනෙක් නම් උදව් කරන්නේ නැහැ. හොරෙකුට හොරෙක් උදව් කරනවනේ නේ. දුස්සීලෙකුට දුස්සීලෙක් නේ එකතු වෙන්නේ. ඒ වගේ තමයි මේක. ධාතු ස්වභාවය. කියනවා ඊට පස්සේ ඒ නිසා පින්වත මිත්‍ර ද්‍රෝහි සොරෙකුට දෙවියෝ ඔය කහවණු දෙන්න කැමති නැහැ. කියා දෙවියෝ කියා සිටියා. එතකොට බෝධිසත්වෝ මෙහෙම කිව්වා අනේ දේවතාවිනි මගේ සහෝදරයා නොවේ. උඹාන අපේ බෝධිසත්වන හිතෙනිදි බලන්නකෝ. අනේ සැබෑම අනුකම්පාව කියන එක නේ. අනේ දේවතාවිනි මගේ සහෝදරයානේ. එයා කරගත් දේ එයා අරගෙන යයි. එයා කරගත්තේ පව් එයා අරගෙන යයි කියනවා. මං කැමති මට ලැබෙ යුතු කහවණු 500 පමණයි. මට එපා කියන මේ 1000ම මට 500යි උරුම තියෙන්නේ. බලන්න පින්වත්නි අපේ බෝධිසත්වයන් වහන්සේගේ ස්වභාවයනේ. බුදුම හිතෙනවනේ. ඉතින් බලන්න මේ වගේ වහන්න ලැබීම මොනතරම් අපිට වටිනවද? ඉතින් එතකොට බලන්න බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ බලන්න මේ සම්බුද්ධත්වයේ පිණිස පුරලා තියෙන පාරමී ධර්ම කොච්චර ලස්සනද නේ? කොච්චර සුන්දර චරිතයක්ද පින්වත්නි? මේ නිකන් ආවට කියට ඔහෙන් උඩින් පල්ලින් කරලා මේ සම්බුද්ධත්වය ලැබුවා නෙවෙයි බලන්නකො ගුණධර්ම. ඉතින් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ හේතු නෙමේ පින්වත්නි. කියනවා මට ඕනේ නැහැ කියනවා. දැන් බලන්න ඇත්තටම දේවතාව ඒ 1000ම දුන්නේ මෙයාට. දැන් අර වංචාවක් කළා එයානේ අහිමි කරගත්තේ. නමුත් බලන්න හිතනවා නෑ එයා කරගත්තේ පාපය අරගෙන යයි. මගේ සහෝදරයනේ යා. මං කැමති මට ලැබිය යුතු කහවණු 500 පමණයි. ඒ නිසා මං ඔහුට ඒ ඉතිරි කහවණු 500 දෙන්නම් කියලා ඒ සහෝදරයාට කහවණු පිටත් කළ යවුවා කියනවා. ඉතුරු 500. බලන්න පින්වත්නි හරි පුදුමයි.
ඉතින් මේ වදාළ අපගේ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කළා මේ ජාතක කතාව විස්තර කරලා. ඒ දේශනාවේ අවසානයේ ධාර්මික වෙලෙන්දා සෝවාන් ඵලයටපත් වුණා. ඒතර එයා සෝවාන් වෙලා ඉඳලා නැහැ මාර්ගඵල ලැබලා නැහැ වෙනකොට. මේ ජාතකේ විස්තර කරලා ඒ චතුරාර්ය සත්‍ය දේශනා කළාම මේ වෙලෙන්දා ඒ ධාර්මික වෙලෙන්දා සෝවාන් ඵලයටපත් වුණා. බුදුරජාණන් දේශනා කළ ඊට පස්සේ එදා වංචා කළ සොයිරා වෙලා සිටියේ අද ඔය කපටි වෙලෙන්දමයි කියන ඔබට කපටිකම් කරපු. එදා තමන්ගේ අයියා වෙලා හිටියේ උත්තමයා අද සම්බුද්ධත්වයට ලබලා. හැබැයි එතෙන්න මෙයාට යන්න බෑද? ඇයි අර අගුණේ තාම තියෙනවා ජීවිතේ. බලන්න මේ ಗುಣධර්ම නැතිකම උනතරම් බාධාවක් සසරට කරනවාද? ඉතින් ඒ එදා කපටි වෙලෙන්දාගේ අයියා වෙලා හිටියේ වැඩිමල් සහෝදරයා වෙලා හිටියේ මමයි කියා භාග්‍යතුන් වහන්සේ මේ මච්චුද්දාන ජාතකයේ දේශනා කරලා නිමා කළා. ඒ නිසා පින්වත්නි අපිටත් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ ලැබිච්ච වෙලාවේ ඒ උතුම් ධර්මයේ පිහිටලා ධර්මානුකූලව කටයුතු කරන්න අපිට මේ ධර්මයේ උපකාර කරනවා. මේ බුදුරජාණන්සේ වදාළ එක තැනකදී මේ විදිහට රජා වුණත් ඉන්නේ අධර්මයේ පිහිටානං වෙලෙන්දා ඉන්නෙත් අධර්මයේ පිහිටානං මරණින් මත්තේ ඔවුන් හැමත් දුගතියේම උපදින්නේ. තොර රජෙක් වුණත් අධර්මේ නම් පිහිටලා ඉන්නේ. වෙලෙන්දෙක් වුණත් අධර්මේ නම් පිහිටලා ඉන්නේ. මරණින් මත්තේ ඔවුන් හැම දුගතියකින් යන්නේ. බලන්න. ඒතර අධර්මයෙන් වෙන දේ රජෙක් වුණත් වෙලෙන්දෙක් වුණත් එච්චරයි. ඒ කුලමාන්නේ කුලමල ભેදයක් නැහැ මෙතන. ඉහළ කුලයේ වුණත් අධර්මයෙන් පින්වත්නි පල්ලෙහාට අරගෙන යන්නේ. දැන් අරයා ඉහළ කුලයේ කියලා නර ඊළඟට කියනවා රජෙක් වුණත් බමුණෙක් වුණත් වෙළඳ කුලේ කෙනෙක් වුණත් වහලෙක් වුණත් සැඩොලෙක් වුණත් වෙනත් නීච කුලයක වුණත් මෙලොවදී හැසිරුණොත් ධර්මයේ දෙව්ලොවදී ඒ අය සම වෙනවා. බලන්න ලස්සන. රජෙක් වුණත් බමුණෙක් වුණත් වෙළඳ කුලයේ කෙනෙක් වුණත් වහලෙක් වුණත් සැඩොලෙක් වුණත් වෙනත් නීච කුලයක වුණත් මේ මනුස්ස ලෝකයේ වෙනස්කම් තිබ්බට උස් පහත් බවක් තිබ්බට ඒ හැම කෙනාම ධර්මයේ හැසිරුණොත් මේ ජීවිතේදී පරලෝකදී දෙව්ලොව ගිහිල්ලා ඔක්කොම සම වෙනවා කියනවා. ඇයි ධර්මයෙන් ඉපදිලා තියෙන සියලු ජීවිත ධර්මයෙන් සම කරා ඔක්කොම. බලන්නනේ අර වෙනස්කම් නැතුව යනවා කියන ධර්මයෙන්. එතන එහෙනම් බලන්න මේ මනුස්ස ලෝකයේ උස් පහත්කම් මේ තියෙන මේ කුල මල ભેද පින්වත්නි නිකන් తాවකාලික දේවල්. ධර්මයේ පිහිටපු අය තමයි පින්වත්නි ඉහළට යන්නේ. අර අපි උසස් පහත් හැමෝම ධර්මයේ පුරුදු කරොත් දෙව්ලොවදී සම වෙනවා. රජ කෙනෙක් ඉන්න දෙව්ලොවක ඊට පස්සේ ඉන්නේ අනිත් අය. ඒ පාලනය කරන්න ඉන්නේ ඒ කුල මල ભેද දාගෙන නැහැ. ධර්මයට සත්කාර කරමින් ඉන්නවා. ධර්මයෙන් උපන් ජීවිත. සත්පුරුෂ ලෝකේ. ඒ නිසා එවැනි සත්පුරුෂ දහමක් අපිට ලැබුණේ. ඒ සත්පුරුෂ ධර්මයේ පුරුදු කරමින් කුලමල ભેද නොතකා අපි සියලු දෙනාටත් උතුම් ධර්මයෙන් පිහිට සලසාගෙන උතුම් වූ අමා මහ නිවනින් සැනසීමට ධර්මයේම හැසිරෙන්නට මේ ඇසුවා වූ දහම් කරුණු අපිට උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින ජාතක මිහිර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ සෙවණපිටිය මැණික් දිවල අංක 163 නිවසේ පදිංචි පින්වත් කේ.ජී. තිලකරත්න මහතා සහ අයි.කේ. ජයන්තා මහත්මිය ඇතුළු දූ දරුවන් පිරිස විසින් ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරලා තියෙනවා. දායකත්වයේ දරූ දෙපළගේ ඉදිරි දිවිය නිදුක් නිරෝගීව ගත කිරීමට සෙත් පැතීම පිණිසත් මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගත කටයුතු සාර්ථක කර ගැනීම පිණිසත් සෙත් පතන්න කියලා. ඉතින් ඒ අරමුණු මුල් කරගෙන මේ පින්වතුන් විසින් සිදු කරගත්ත උතුම් ධර්ම දානමය පුණ්‍ය ධර්මයන් අපි පළමුව සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවි දානෝ සතරවරන් දෙවිවරුන් ඇතුළු සදෙව්ලොව වාසී දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. බ්‍රහ්මකායික දෙවියෝ සුමන සමන් දෙවියන් ඇතුළු පොළොව වාසී දෙවියෝ දායකත්වයේ දරූ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය අසේසිරින් වැඩෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂා රැකවරණ උපකාර දායකත්වයේ දරූ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම දහමේ හැසිරෙන සියලු දෙනාටත් ඒ උතුම් ධර්මයේ හැසිරෙන්න සලසත්වා. මේ පින් අනුමෝදන් වන
සියලු දෙවියන්ට සුවසේම ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාටම උතුම් ධර්මයේ කියලා දෙන කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නියම සැලසෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝ වාසී ගෞතම සසුනේ පිළිවෙත් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දරුවන් ඇතුළු සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. ඒ පින්වතුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාට සුවසේ උතුම් ධර්ම අවබෝධය ලබන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් වසර 2කමාරකට පෙර අපවත් වී වදාළ මැණික් දිවල ශ්‍රී පූජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පින්වත් පැලෑදේ විනීත නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ධර්ම අවබෝධය ලැබීමටත් මේ පින් උපකාර වෙත්වා. ඒ වගේම කේ.ජී. තිලකරත්න මහතා නමින් කලකට පෙර මිය පරලොව ගිය කේ.ජී. සිරිල් පියාණන්ට, සීලවතී මෑණියන්ට, අයි.කේ. ජයන්තා මහත්මිය නමින් වසර 40කට පෙර මිය ගිය අයි.කේ. දයාවංශ පියාණන්ට සහ වසර 20කට පෙර මිය ගිය ආර්.ජී. සුමනාවතී මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මැණික්දිවල ග්‍රාමයේ කොරෝනා වසංගතයෙන් මිය ගිය දෙදෙනාට සහ වසංගතය හේතුවෙන් මිය ගිය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන් අයරින් උපකාර කළ සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවටත් මිය ගිහින් පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන්ටත් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වීමටත් මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් මේ උතුම් ධර්ම දානමය පින්කමේ මූලිකත්වයෙන් කටයුතු කරන සෙවණ පිටිය මැණික් දිවල අංක 163 නිවසේ පදිංචි පින්වත් කේ.ජී. තිලකරත්න මහතාටත්, අයි.කේ. ජයන්තා මහත්මියටත්, ඒ වගේම මේ දූ දරුවන් පිරිසටත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව ඒ දායකත්වයේ දරුවේ දෙපළගේ ඉදිරි අනාගත දිවිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණ සැලසෙත්වා. ඒ වගේම මොනුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී අනාගත ජීවිතයේ සාර්ථකත්වයට පත් වෙත්වා. හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයෙම දීර්ඝායු සම්පන්නියම සැලසෙත්වා. දැනට අසනීප තත්ත්වයෙන් පසුවන දිගන රජවැල්ල අංක 199 නිවසේ පදිංචි ආර්.කේ. වික්‍රමනායක මහතාට, මැණික්කින්න ලුණු කැටියා මඩිත්ත අංක 41 නිවසේ පදිංචි අයි.කේ. දයාවතී සහෝදරියට සහ කේ.ජී. ඥානවතී සහෝදරියටත් මේ පින් බලෙන් ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. සුජීවත්ව සිටින දෙපාර්ශවයේම සියලුම නෑදෑ හිතමිතුරන් පිරිසටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නන් අයරින් උපකාර කළ සියලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා. පින්වතුන් කරන්නා වූ ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, දූදරු මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම දෙයක්ම සාර්ථකත්වයට පත් වෙත්වා. තව තවත් මෙවැනි උතුම් පින්කම් කරගෙන උතුම් කලන මිතුරු ඇසුරේ වාසය කරමින් ගෞතම සසුනේ පිහිට ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හැම දිනාටම එක ලෙස හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගත් සීලෝම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ටත්, ලක්විරුගුවන් විදුලියේ ශ්‍රද්ධා රූපවාහිනී සේවා කරන හැම දිනාටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටත් අනුමෝදන් වේ. හැම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා. කරන්නා වූ සියලු පින් කටයුතු සුවසේ කරගෙන සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේ පිහිට ලබන්න මේ සියලු පුණ්‍ය ධර්මයන්ද හේතු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ජාතක මිහිර